මං අද එක ලෙසන් එකක් ඔයාලට කරන්න යන්නේ අපේ ලෙක්චර් සීරීස් එකක් යනවා එළියේ ක්ලාසස් වල ඊට අමතරව මේ S-Learn channel එක වෙනුවෙන් මම එක ලෙසන් එකක් මට කරන්න හිතුණා motion graphics versus animation කියන topic එකේ motion graphics සහ animation කියන්නේ එකක්ද දෙකක්ද කියන එක තමයි මට මේකෙදි ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. අපි යන් මම ප්‍රසන්ටේෂන් එකත් මේ විදිහටම ඔයාලට මේ පේන විදිහටම ඔරිජිනල් ක්වොලිටි එකෙන් ඔයාලට අප්ලෝඩ් වෙනවා. ඉතින් ඒකත් එක්ක රෙෆර් කරගන්න දිගටම මේකේ ලොකු ටර්ම්ස් ගොඩක් තියෙනවා. මේවා හරියට පැහැදිලි කරගන්න අපි යම් ප්‍රසන්ටේෂන් එකට. හරි. What is the difference between animation and motion graphics? මේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන් ඉංග්‍රීසි වලින් තියෙන. ඉතින් මම එක්ස්ප්ලেইন කරන්නම් ඔයාලට සිංහලෙන්. ඒකත් එක්ක මම පැහැදිලි කරන ගමන්. මොකක්ද animation සහ motion graphics කියලා කියන්නේ? අපි යන් ඉස්සරහට. motion graphics. ඔයාලට මේ පල්ලෙහින් පේන්නේ ඒ වගේ motion graphic එකක්. motion graphics are a type of animation. මෙතන තියෙනවා motion graphics are a type of animation. Right? මම ඒක highlight කරලා පෙන්නන්නම්. motion graphics are a type of animation. motion graphics කියන්නේ animation වර්ගයක්. motion graphics focuses on giving movements to graphic design element. මෙන්න මේක මේ graphic design element කියන කොටස ගොඩක් වැදගත්. graphic design element කියන එක ඔයාලා වෙනම ඉගෙන ගන්න අවශ්‍ය subject එකක්. එතකොට designing elements and principles කියලා වර්ග දෙකක් තියෙනවා. design element කියලා අපි සරලව කතා කරොත් එහෙම line shape form ඒ වගේ කීපයක් තියෙනවා. ඊළඟට designing principles කියන්නේ ඒ line shape forms පාවිච්චි කරලා ඔයාලා කොහොමද design එකක් කරන්න කියලා. අතරම graphics කියන්නේ ওই තියෙන elements ටිකට designing කියන්නේ අපි පාවිච්චි කරන විධි ක්‍රම වලට. ඉතින් ඒක වෙනම subject එකක්. මෙතන කියන්නේ motion graphics focuses on giving movement to graphic design element. ඒතර motion graphics වලින් කරන්නේ ඒ graphic design element animate කරන එක. ඒවට motion එකක් ලබා දෙන එක. right. අපි යන් ඉස්සරහට motion graphics. මේ ඔයාලට මේ උඩ පේන්නෙත් මෙන්න මේකත් motion graphics වලින් යන එකක්. බලන්න මේකේ ගොඩක් line shapes ඒවා තමයි තියෙන්නේ. ඊළඟට motion graphics. motion graphics takes graphic design that would be otherwise static and give it animation and movement, usually without following a specific narrative. Specific narrative එකක් නැතුව, ඒ කියන්නේ script එකක් නැතුව, හරියටම කතන්දරයක් build කරන එකක් නැතුව අපි graphic design element animate කරලා අපි ලස්සන graphics හදා ගන්නවා. ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් YouTube intro එකක් පටන් ගද්දී එහෙම නැත්නම් motion graphic වැඩක්කදී infographic වැඩකදී typographic වැඩවලදී අපි මොන හරි information එකක් ලස්සනට පෙන්වන්න පාවිච්චි කරන්නේ motion graphics. right? අන්න ඒක තමයි මෙතන කියන්නේ graphic design element. ඒ කියන්නේ line එකක් හරි shape එකක් හරි මේ උඩ graphic එකේ play වෙන graphic එකේ පේන විදිහට මේවා අපි animate කරලා ගත්තොත් මේවට අපි කියනවා motion graphics කියලා. sample එකක් දීලා තියෙනවා bars in your graph that rise up for some extra visual fare. ඔයාගේ graph එකක් තියෙනවා නම් දැන් ඔයා අදින ප්‍රස්ථාරයක් තියෙනවා නම් වගුවක් ඔයා හදනවා නම් graph එකක් ඒකේ අපි දානවනේ අර bar වලින් තමයි අපි information එකක් පෙන්වන්නේ progress එකක් පෙන්වන්නේ එහෙම. ඒක නිකම්ම static image එකක් visual එකේ පෙන්වන්න නැතුව අපි presentation එක කරද්දී එකපාරට ඒ graph එක ඇඳිලා එක එක level එකට progress එක පෙන්වන්න අපි animate කරලා මේ දේවල් හදලා පෙන්නනවා. right? එතකොට මේක motion graphic එකක්. ඊළඟට logo on your website to spin around. ඔයාගේ website එකේ මොකක් හරි logo එකක් තියෙනවනේ හැමතිස්සෙම rotate වෙවි තියන්න. right? එතකොට මේක motion graphic එකක්. motion graphics වලදී එතකොට script එකක් follow කරන්න අවශ්‍ය නැහැ හරියටම animation එකකදී වගේ නෙමෙයි motion graphic එකකදී element එකක් animate කරලා අපිට අවශ්‍ය වැඩක් කරගන්න පුළුවන්. right? අපි ගොඩක් වෙලාවට දැන් අපි ටෙලිවිෂන් වල දකින graphics සේරම motion graphics type එකට තමයි අයිති වෙන්නේ. 3D හෝ 2D හෝ මොන හරි animation pattern එකක් පාවිච්චි කරලා අපි ටෙලිවිෂන් සඳහා හදන graphics ඒවා motion graphics විදිහට හදන්නේ. channel එකේ ID එක animate වෙන එක යටින් යන pop-ups වටේට අපි දාන logos මොනවා හරි උඩින් දාන details
next card ඒවා මේවා අපි හදන graphics සේරම motion graphics වලට තමයි අයිති වෙන්නේ. Motion graphics animation usually features shapes, objects or text that are being set in motion. මම කලින් කියපු එකමයි shapes, objects, text කියන දේවල් සජීවීකරණය වෙලා පවතිනවා නම් graphic එකක් ඇතුලේ අපි ඒකට කියනවා motion graphic එකක් කියලා. Motion graphics can illustrate complex ideas visually. Motion graphics අතරම පාවිච්චි කරන්නේ අපිට වචන වලින් කියලා explain කරන්න බැරි, explain කරන්න ටිකක් අමාරු graphics දේවල් අදහස් complex ideas අපිට visually පෙන්වන්න පුළුවන් ඊටාම ලේසියෙන්. plan කරලා ලස්සනට idea එකක් build කරලා අපිට ඒක අනිත් අයටත් තේරුම් ගන්න පුළුවන් විදිහට visualize කරන්න පුළුවන් motion graphics වලින්. Right. ඊළඟට some ideas, especially big abstract ones, are hard to explain with words or still image. දැන් සමහර ideas තියෙනවා අපි මොන හරි වැඩක් පටන් ගද්දී අපිට අපේ ඔළුවට එන ideas තියෙනවා මේවා ඇත්තටම වචන වලින් හරි ලියලා හරි පෙන්වන්න හරි අමාරුයි. නේ? උදාහරණයක් විදිහට short film එක මොන හරි action sequence එකක් ඔයා plan කරනවා නම් ඔයාගේ film එකකට action sequence එක fighting sequence එක ඒක ගොඩක් අලුත් විදිහකට සාමාන්‍ය Hollywood level එකට ඔයා කරන්න try කරනවා නම් ඔයාට ඔයාගේ ඔළුවේ තියෙනවා මේකට කොහොමද fighting sequence එක හැදෙන්න ඕනේ කොහොමද ඒ කට්ටිය fight කරන්න ඕනේ මේ actions මොන වගේ වෙන්න ඕනද මේ දේවල් ඔයාගේ ඔළුවේ තියෙනවා. හැබැයි ඒක වචන වලින් කියලා ඔයාට බෑ අනිත් crew එකේ ඉන්න කට්ටියට මේක explain කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා motion graphic artist කෙනෙක් එක්ක ඒක graphic විදියට හදා ගන්නවා. graphics විදියට ඔයා මේක පෙන්වන්න පුළුවන් නම් ඒක අපේ පළවෙනි step එක විදියට හැමෝටම idea එකක් දෙන විදියට කරගන්න පුළුවන්. right? අනිත් එක දැන් financial subjects වලදී ගොඩක් තියෙන details පෙන්නද්දී වචන වලින් කියද්දී ඒවා ගොඩක් තේරෙන අඩුයි. එතකොට ගොඩක් වෙලාවට ඒවා අපි කරන්නේ ඔය graph එකක් මොන හරි charts වලට දාලා graphic විදියට හදලා පෙන්නද්දී ඒකේ ගොඩක් තේරුම් ගන්න පුළුවන්. දැන් ප්‍රතිශතයක් විදියට දැන් යම්කිසි ප්‍රමාණයකට මෙන්න මෙච්චරක් තියෙනවා කියලා අපි වෙන් කරලා පෙන්නන එක අපි graph එකකනේ පෙන්නන්නේ. ඒකට හේතුව තමයි visual දෙයක්, graphic දෙයක් අපේ ඔළුවට ඉක්මනට යනවා අර ඡේද ගානක් කියවනවට වැඩිය. ඉතින් ඒවත් animation එකකින් එකපාරට ඒ progress එක පෙන්නනවා නම් ඒකට ගැළපෙන විදියට animate එකක් කරලා අපිට අපි ඒක motion graphic එකක් බවට පත් කරගන්න පුළුවන්. හරි. මෙතන උදාහරණයක් තියෙනවා බලන්න. password fields website වල හරි අපි password එක type කරනවානේ. Sometimes vibrate or turn red when you are enter a wrong password. එතකොට when you enter a wrong password සමහර ලාට password එක add කරන field එක ඔයාලා දැකලා ඇති website වල ඒක වැරදියට ගහුවොත් red වෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් vibrate වෙලා පෙන්නනවා. අපි mobile phone එකේ එහෙම වැරදි password එකක් ගහුවොත් අපිට vibrate වෙලා පෙන්නනවා. ඒ කරන්නේ ඒක motion graphic එකක්. ඒ red වෙලා ඒකේ පෙන්නන ඒ වැරදි කියලා වැටෙන sign එකේ හැදිලා තියෙන motion graphic එකක් විදියට. හේතුව එතන වචනෙන් කිසිම තැනක කියන්නේ අපි enter කරේ වැරදි password එක කියලා. හැබැයි ඒක red වෙලා තියලා එතනින් එහාට යන්නේ නැත්නම් අර වගේ vibrate වෙලා පෙන්නනවා නම් අපි දන්නවා අපිට ආපහු password එක enter කරන්න සිද්ධ වෙනවා කියලා. right. ඊළඟට motion graphics can use that cute and fun style and apply it to more mature topics. motion graphics කියන එක පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් සංකීර්ණ topics වලදී. මම කියව financial subjects වලදී එහෙම නැත්නම් engineering subjects වලදී medical subjects වලදී right මේ දේවල් වලදී ගොඩක් fun and cute විදියට කට්ටියට බලන් ඉන්න කෙනාට මේක තේරුම් යන විදිහට ඔයාට මේක build කරලා පෙන්වන්න පුළුවන්. ගොඩක් interesting විදියට අපිට එතකොට motion graphic එකකින් මේක පෙනෙද්දි අපිට ගොඩක් interesting ඒක අහගෙන ඉන්න අපි ඒක ඉගෙන ගන්න කැමති වෙනවා. No matter what industry you are in, ඔයා මොන industry එකේ හිටියත් කමක් නැහැ. The motion graphic looks can make your message more engaging and entertaining. එතකොට ඔයා මොන industry එකේ හරි හිටියට කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ subject එක අනුව ඔයා motion graphic එකකින් ඒ detail එක audience එකට පෙන්නනවා නම් එයාලට ගොඩක් communicate කරන්න පුළුවන් වෙනවා ඔයාට. අපි යන් ඉස්සරහට motion graphics defines a specific type of animation. හරි අපි ඒක දන්නවා මේක විශේෂ animation කොටසක්. we could say it is a middle point between
animation and graphic design. හරි සජීවීකරණය සහ graphic design කියන දෙක අතර තියෙන bridge එකක් අතර තියෙන කොටසක් විදිහට තමයි motion graphics අපිට හඳුන්වන්න පුළුවන්. In most cases the motion graphics goal is to present information using graphic and animated text. ගොඩක් වෙලාවට motion graphics වල goal එක තමයි presentation එකක් කරන්න එක information එකක් ඉදිරිපත් කරන එක graphics element animate කරලා right graphics shapes වලින් animate කරලා lines animate කරලා 3D විදියට animate කරලා මොන හරි information එකක් අපිට කියන්න අවශ්‍ය නම් අපි motion graphics පාවිච්චි කරනවා. Many times motion graphics videos are accompanied by voice over narrations. ගොඩක් වෙලාවට motion graphics වල background එකේ narration එකක් යනවා. ඒ කියන්නේ voice එකක් යනවා. කවුරු හරි කතා කරනවා ඒක explain කරනවා යන වෙලාවට. ඒක ගොඩක් help එකක් වෙනවා බලන කෙනාට ඒක තේරුම් ගන්න. අපි දන්නවා දැන් infographic video එකක් අපි company profile එකක් අපි බලනවා නම් YouTube එකේ හරි අපි හදන graphic එකක් ඒකේ තේරෙනවානේ company එකේ build වෙලා තියෙන විදිහ යාලා පෙන්නන්නේ graphics වලින් company එක පෙන්නන්නේ graphics වලින් ඒකේ progress එක ඊළඟට future plans මේ දේවල් සේරම profile එකේ සම්පූර්ණයෙන් අපි පෙන්නන්නේ graphics වලින් නැත්නම් අපි අකුරු වලින් විතරක් එක දැම්මොත් ඒ profile එක බලන කෙනාට ඒක interesting නෑ යා ඒක boring වෙනවා හරි එතකොට viewer ට ගොඩක් ඒකත් එක්ක graphic එකත් එක්ක background එකේ අපිට අවශ්‍ය දේවල් ටික specific දේවල් ටික අපි narration එකක් විදියට background එකේ කියනවා කියපුවාම ගොඩක් වඩාත් interesting විදියට ඒක audience එකට communicate කරන්න පුළුවන්. හරි ඊළඟට විශේෂ දෙයක් තියෙනවා always try to keep in mind that humans tend to choose one element text or image to focus on. So takes into consideration whether or not the elements that compose your motion graphic video are meant to retain your viewers attention. මෙතනදී කියන්නේ අපි motion graphic එකක් හරි graphic එකක් හරි මේ දෙකටම අදාළයි graphic design එකක් හරි කරනවා නම් අපි දන්නවා අපිට design කරන්න අවශ්‍ය principles අපි පාවිච්චි කරන්න ඕන rules පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි graphic එකකදී මොන හරි message එකක් දෙන්නේ message එක දෙන්නේ මොකක් සඳහාද මොකක්ද prominent වෙන්න ඕනේ graphic එකේ audience එකේ S2 කොතෙන්ද යන්න ඕනේ graphic එක දිහා බලද්දි දැන් animation එකක් දිහා බලද්දි animation එකේ කොතනද audience එක බලන්න ඕනේ කියන එක prominent කරන්නේ graphic එක හදන කෙනා right දැන් මේ පල්ලෙහා තියෙන මෙන්න මේ image එකේ බලන්න මේ motion graphics කියන අකුරු ටිකට ඉක්මනට අපේ හැ යනවා ඒ කියන්නේ එයා ඒ color එක එහෙම තියලා background colors ඒ shapes ඒ විදියට plan කරලා තියෙන්නේ motion graphics කියන කොටස කැපිලා පේන්නේ. සමහරවිට මේකේ තියෙන color එකයි background color එකයි මාරු කරොත් එහෙම සමහරවිට motion graphics කියන එක වැඩි prominent වෙන්නේ නැතුව අනිත් graphics ටික prominent වෙන්න ඉඩ තිබ්බා. right? මේ විදිහටම අපි පාවිච්චි කරන්නේ දැන් අපි photography වල පාවිච්චි කරනවානේ golden ratio එක rule of third හරි අපි cinematography photography හැම එකටම පාවිච්චි කරනවා ඊළඟට editing වලදී අපි පාවිච්චි කරනවා line of action කියලා එකක් පාවිච්චි කරනවා අපි shoot වලදී right මේ දේවල් ඔක්කොම ඊළඟට depth of field අපි camera එකෙන් out of focus මේ දේවල් ඔක්කොම කරන්නේ මොකටද යම්කිසි subject එකක් background එකෙන් extract කරලා පෙන්නන්න. එහෙම නැත්නම් foreground එකක් extract කරලා පෙන්නන්න. එහෙම නැත්නම් background එක විශේෂ කරලා පෙන්නන්න. මේ දේවල් වලට තමයි අපි මේ techniques පාවිච්චි කරන්නේ. ඒකට හේතුව audience එකේ S2 එතෙන්ට තමයි focus වෙන්න ඕනේ. එතෙන්ට තමයි audience එක බලන්න ඕනේ. ඒක තමයි graphic motion graphic design කරද්දිත් අපි ඔළුවේ තියාගන්න ඕන දේ. right ඒ අපි කතා කරේ motion graphics ගැන දැන් මම කතා කරන්නේ animation කියන්නේ මොකක්ද කියලා. What is animation? Any technique that makes static object or image move in animation whether it's hand drawn cartoon, CGI, anime or claymation or motion graphics. මෙතන motion graphics කියලා කැලලක් තියෙනවා. මොකද්ද? Any techniques that make static object or image move in animation. ඕනම දෙයක් ඕනම ටෙක්නික් එකක් පාවිච්චි කරලා steady image එකක් හරි object එකක් හරි move වෙන විදියට සකස් කරලා තියෙනවා නම් ඒක animation එකක්. එතකොට මේ මොනවද techniques? ඒක hand drawn cartoon එකක් වෙන්න පුළුවන්. ඊළඟට CGI computer generated image එකක් වෙන්න පුළුවන්. 3D හරි 2D හරි. ඊළඟට anime style අපි දන්නවා එක එක style තියෙනවා ලෝකේ. ඒක style එක තමයි anime කියන්නේ. ඊළඟට claymation හරි stop motion මේ දෙකෙන්ම
ඕනම විදියකට. එහෙම නැත්නම් අර line shapes කියන මේ සහ elements ඔක්කොම animate කරලා designing principles and designing elements use කරලා කරන motion graphics මේ ඕනම ටෙක්නික් එකක් පාවිච්චි කරලා කරන සජීවීකරණයකට අපි කියනවා animation. එහෙම නැත්නම් සජීවීකරණ කියලා. right? Animation is used for stories. Motion graphics කතා කරද්දී අපි කිව්වා motion graphic එකකට අත්‍යවශ්‍ය නැහැ narrative එකක්. right? narrative එකක් අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ script එකක් අවශ්‍ය නැහැ, story එකක් අවශ්‍ය නැහැ. ඒක මොන හරි දේවල් වලට අපි graphic එකක් start වෙද්දී මැද කොටසක information එකක් පෙන්වන්න අපිට motion graphics හදා ගන්න පුළුවන්. හැබැයි animation is used for stories. animation පාවිච්චි කරන්නේ story එකක් build කරන්න. Anyone who's seen a Pixar film knows that animation can be a powerful storytelling medium. ඔයාලා අනිවාර්යෙන් දැකලා තියෙන චිත්‍රපටි තමයි Pixar animation ලගේ චිත්‍රපට. Pixar company එකෙන් release කරන films සම්පූර්ණ 3D animated චිත්‍රපටි එන්නේ. මේවා බලන කෙනාට ඔයාලා දන්නවා ඒ කොච්චර powerful ද කියලා මේ animations. right? ඊළඟට motion graphics මෙතන ආපහු තියෙනවා. Motion graphics can bring statical data to life, but animation can bring characters to life with emotional narratives, creativity and artistic expressions. බලන්න motion graphics වලදී පුළුවන් static දේවල් animate කරන්න. ඒ කියන්නේ shape එකක් තියෙනවා, line එකක් තියෙනවා, වෙන abstract forms තියෙනවා. මේ දේවල් animate කරලා මොනවා හරි සජීවීකරණයක් හදන්න පුළුවන්. හැබැයි animation පාවිච්චි කරද්දී ඒ දේවල් ඔක්කොම පාවිච්චි කරලා සජීවීකරණය කියන කොටසට ඇවිල්ලා story එකක් build කරද්දී ඒ animation වලදී පුළුවන් characters වලට අපි දන්නවා characters 3D characters 2D characters අජීවී character එකක් තියෙනවා නම් ඒ character එකට පණ දෙන්න පුළුවන්. ඒ ඊට පස්සේ අපි දන්නවා ඒ character එකේ තියෙනවා emotional narratives හැඟීම් ප්‍රකාශන තියෙනවා. ඊළඟට creativity කලාත්මක භාවයක් තියෙනවා ඒ animation වලදී. ඊළඟට artistic expressions. artistic ඒ කියන්නේ artistic ඒ කරන ආටිස්ට පුළුවන් ගොඩක් ලොකු කියවීමක් expression එකක් දෙන්න ප්‍රකාශනයක් කරන්න පුළුවන්. ඒ දෙන graphic එකෙන්. right? ඒ කියන්නේ සමහර දැන් හිතන්න අපිට එන stunning images අපි දැකලා තියෙනවා. Wall-E වගේ ෆිල්ම් එකක් අපි ඔයාලට මතක නම් ඒකේ ඒ පොඩි රෝබර්ට්ගේ කිසිම වචනයක් එළියට දාගන්නේ නැතුව ඒ පොඩි ශබ්දත් එක්ක එයාගේ expressions කොච්චර powerful ද කියලා අපිට ගොඩාක් sensitive වෙන විදියට ෆිල්ම් එකේ ඒ ඔක්කොම හදලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම animation කියන එකේ power එක තමයි පෙන්වන්නේ. ඊළඟට තියෙන විශේෂ දේ තමයි animation is more expensive. සජීවීකරණය කරද්දී ගොඩක් expensive. ඒකට හේතුව තමයි ඔයාලා දන්නවද ෆිල්ම් එක end titles බලද්දී සජීවීකරණයට හා සම්බන්ධ වෙච්ච කට්ටිය කොච්චර ඉන්නවද කියලා. groups කොච්චරක් ඉන්නවද, teams කොච්චරක් ඉන්නවද කියලා. නේ? එක එක සමහරලාට රටවල් කීපයක teams එකතු වෙලා තමයි සජීවීකරණය මේ කියන්නේ ඒ කොටසට animation department එකට එකතු වෙලා තියෙන්නේ. companies ගොඩක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ workflow එක හරි වැඩි. animation වල workflow එක හරි වැඩි. දැන් අපි internationally කතා කරොත් එimhe animation artist කෙනෙක් වෙනවා කියන්නේ ඔයා මේ හැමදේම කරන්න පුරුදු වෙන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. animation artist කෙනෙක් කියන්නේ ඔයා international project එකකදී ඔයාට ඇත්තටම කරන්න තියෙන්නේ එක කොටසක්. ඒ කියන්නේ හිතන්න ඔයා sketch කරන කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා concept artist කෙනෙක් නම් ඔයා කරන්න මුළු ෆිල්ම් එකටම අවශ්‍ය concept අඳින එක. සමහරවිට concept artistලා 20ක් විතර අපි හොඳ feature film එකකට ගත්තොත් 10ක් 20ක් වගේ ගත්තොත් එහෙම ඒ කට්ටියට ෆිල්ම් එකේ ස්පෙસિෆික් කොටස් වෙන් කරලා දීලා තියෙනවා මේවට ස්කෙච් කරන්න concept arts හදන්න කියලා. ඊළඟට මේ වෙනම character designing කරන artistලා වෙනම ඉන්නවා. එතකොට ඔයාලා කරන්න ඕන character design එක විතරයි. character එක අඳින එක 360 එයාව පේන විදිහට එයාගේ තියෙන හැම feature එකක්ම එයාගේ ඒවා හරියටම technically accurate වෙන විදිහට එයා sketch එක කරන්න ඕනේ. ඊට පස්සේ ඒක යනවා modeling department එකට. සරලව කිව්වොත් එතනින් එහාට යන්නේ මොඩල් කරන කට්ටියට. එයා මොඩල් කරන කෙනා වෙනම කෙනෙක්. එතකොට ඔයා මොඩලින් කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ අර ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාට කැරක්ටර් එක ආපු ගමන් ඔයා ඒක බලාගෙන මොඩල් එක ගන්න. ඊට පස්සේ ඔයා මොඩල් එක ගැහුවට පස්සේ ඊළඟට ඉන්නවා රිගින් ඩිපාර්ට්මන්ට් එක. ඔයා මොඩල් එක හරියට ඇකියුරේට් ගහලා ටොපොලොජි ඔක්කොම හදලා
රිගින් ඩිපාර්ට්මන්ට් එකට දුන්නාම එයාලා කරන්නේ ඒක රිග් කරන එක. ඊළඟට රිගින් ඩිපාර්ට්මන්ට් එකේ වුණාට පස්සේ වෙනම ඇනිමේෂන් කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඔයා රිග් කරපු කැරක්ටර් එක දෙනවා ඇනිමේෂන් ඩිපාර්ට්මන්ට් එකට. එයාලා ඇනිමේට් කරනවා. ඊට පස්සේ ටෙක්ස්චර් කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඩයිනමික්ස් හදන්න hair fur ඒවා හදන්න වෙනම කට්ටියක් ඉන්නවා. ටෙක්නිකල් ඩීටේල්ස්ලා ඒ කියන්නේ ටෙක්නිකලි ඇනිමේෂන් වල තියෙන කරෙක්ෂන්ස් හදන්න ඒවා ෆිසික්ස් වලට අනුව කරෙක්ට් කරන්න වෙනම කොටසක් ඉන්නවා. ඒවා බලන සුපර්වයිසර්ස්ලා වෙනම ඉන්නවා. ඉතින් මේ වගේ ඩිපාර්ට්මන්ට්ස් ගොඩක් තියෙනවා. හරි ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවා. සමහර ලාවට 3D setup එක ඇතුලේ සිනමාටෝග්‍රැෆි ඇඩ්ජස්ට් කරන වෙනම කොටසක් ඉන්නවා. වෙනම DOP කෙනෙක් ඉන්නවා 3D වලට ඇතුලේ. ඉතින් මේ වගේ ගොඩක් ලොකු work flow එකක් තියෙන subject එකක් තමයි animation. ඒක නිසා අපි දන්නවා ඒ බැලුවටම එතනම ලොකු වියදමක් animation සඳහා යනවා. ඊළඟට animation is a big category. ඒ මං කිව්වා වගේ ලොකු category එකක් where we can locate every moving image from cartoon to claymation. හරි. එතකොට මේ cartoons වල ඉඳලා claymation ඉඳලා still image වල ඉඳලා animation 3D මේ හැම දෙයක් වෙනකම්ම මේක ලොකු කැටගරි එකක්. මේකේ work flow එක ගොඩක් ලොකුයි. හරි. ඊළඟ topic එක තමයි storytelling versus commercial goal. storytelling එක කියන්නේ මොකද්ද? commercial purpose එකට අපි කරන graphics මොනවාද? storytelling එක කියන්නේ අපි කියන කතන්දරයක්. යම්කිසි කතන්දරයක් උදාහරණයක් විදිහට ෆිල්ම් එකක්. ෆිල්ම් එකකදී අපි ෂෝට් ෆිල්ම් එකකදී හරි ෆීචර් ෆිල්ම් එකකදී හරි අපි කරන්නේ කතන්දරයක් කීම. ඒක තමයි ස්ටෝරි ටෙලිං. කමර්ෂල් ගෝල් එකක් කියන්නේ අපි ටීවී කමර්ෂල්ස් වලට මොන හරි වෙළඳ දැන්වීමක් සඳහා අපි කරන ග්‍රැෆික්ස්. ඒතකොට මේ දෙකේ අතර වෙනසක් තියෙනවා. අරක කතන්දර කලාවක් සහ මේක වෙළඳ දැන්වීමක් සඳහා. එතකොට ඒක කරන ග්‍රැෆික්ස් වල වෙනසක් තියෙනවා. One of the main difference between these two disciplines is that motion graphics give movement to graphic design elements but do not care that much about storytelling and details as animation does. Right. එතකොට මේ storytelling සහ commercial goals වලදී motion graphics and animation පාවිච්චි කරන විදිහේ වෙනස ගැන මේ කියන්නේ. motion graphics වලදී කිසිම වෙලාවක ලොකුවට කෙයා කරන්නේ නැහැ. මොකද්ද කියන්න ඕනේ දේ ඒකේ තියෙන details මොනවද? ලොකුවට details අවශ්‍යද? ඒ දේවල් ගැන motion graphics වලදී ලොකුවට කෙයා කරන්නේ නැහැ. right. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොන හරි shipping company එක අපි motion graphic එකක් හදනවා infographic එකක් එයාලගේ growth එක පෙන්වන්න. මෙච්චර දැන් අපිට එයාලා මෙච්චර නැව් ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙච්චරක් world wide මේක grow වෙලා තියෙන්නේ කියලා shipping ගැන එයාලගේ motion graphic එකක් හදනවා අපි. එතකොට මේකෙදි එයාලගේ සමහරවිට අපිට පෙන්වන්න පුළුවන් මුහුදක් හදලා ඒකේ ship එකක් යන විදියට. දැන් මේ මුහුද අපි ඇත්ත මුහුදක් විදියට හදන්නේ නැහැනේ motion graphic එකේදී. අපි ඒක පෙන්වන්න විතර ඒක හදන්න. ඊළඟට ship එක පවා neat detail අඩු graphic එකක් තමයි පාවිච්චි කරන්නේ නැවක් අපි symbolize කරන්න. මෙන්න මේ වගේ. හැබැයි animation වලදී film එකේදී අපිට එහෙම කරන්න බෑ. අපිට මුහුදක් නම් අපි මුහුද ඇත්ත විදියට හදන්න ඕනේ. නැව හදනවා නම් නැව detail කරලා හරියට හදන්න ඕනේ. ඉතින් ඒකයි මෙතන තියෙන වෙනස. Motion graphics are more about bring life to static elements. අර කලින් කිව්වා වගේ static element animate කරන එක තමයි motion graphics වල කරන වැඩේ. ඊළඟට whole point of animating those elements is usually accomplishing a specific commercial goal. එතකොට motion graphics වලදී මම කියවනේ animation commercial goals වලදී වැඩිපුර පාවිච්චි කරන්නේ motion graphics හේතුව ඒ graphic එක හිතන්නකෝ commercial එකේ end එකේ එන product window එක මේක motion graphic එකක්. මේක animation එකක් තමයි 3D අපි හදලා එළියට දාන එකක්. හැබැයි මේක motion graphic එකක් හේතුව මේක commercial goal එකක් නේ. එතකොට මෙතන ලොකු ස්ටෝරි එකක් නෑ. end එකේ දැන් අර product එක මෙහෙම කරකිලා ඉස්සරහට ඇවිල්ලා නතර වෙලා text වැටිලා මේ දේවල් කරද්දි අපි දන්නවා මෙතන පොඩි ad එකක් තමයි අපි හදලා තියෙන්නේ. මෙතන වෙන ලොකු meaning එකක් නෑ. අපි meaning දේවල් ලොකු classical movie වල තියෙන සිනමාත්මක දේවල් ඒ දේවල් ඔබවන්න යන්නේ අපි motion graphics හදද්දි. හරි? ඒවා films වලට. අපි commercial එකක් කරද්දී අපි ගොඩක්ම කරන්නේ client ගේ goal එක. client අවශ්‍යයි මේ product එක sell කරගන්න. එතකොට ඒකට තමයි අපි focus කරන්නේ. client ගේ colors, client මේ product එක පෙන්වන්න ඕන විදිහේ යාගේ ideas අරගෙන අපි හදන concept එකක් තමයි
අපි පෙන්වන්නේ කමර්ෂල් වලදී. එතකොට ඒක motion graphics. ඊළඟට animation tend to be related to more artistic purpose movies. Animation කියන්නේ එතකොට movies වලට ඊළඟට short films or any kind of film that requires meaningful storytelling. සජීවීකරණය කියන අපි මාර කතා කරපු හැම දෙයක්ම එකතු වෙලා හැදෙන සජීවීකරණය කියන එක අපි use කරන්නේ animation කියන කොටසට. එතකොට පාවිච්චි කරද්දී මොන හරි අපි පාවිච්චි කරන ෆිල්ම් එක short film එක සහ ඕනම චිත්‍රපටයකට තේරුමක් සහිත දෙයක් හදන්න ඕන නම් meaningful storytelling එකක් අවශ්‍ය නම් අපි animation පාවිච්චි කරන්න පුළුවන්. right. ඊළඟට මෙතන පල්ලෙහා තියෙන්නේ motion graphics වැඩ. Disney and Pixar movies are one of the first things we can all think of regarding animation. Disney සහ Pixar movies තමයි අපිට animation කියපු ගාම ඔළුවට එන දේ. Animation generates pure emotions by bringing characters to life. Animation generate pure emotions. Animation වලින් පුළුවන් ගොඩාක් ලොකු emotions expressions එළියට දාන්න. දැන් අර Monster Inc කියන චිත්‍රපටිය ඔයාලා බලලා තියෙනවා නම් ඒකේ ඉන්න අර බෝලේ වගේ character එක මෙයාට තියෙන්නේ හරි තනි ඇහැක් සහ එක features අඩුයිනේ. හැබැයි යාගෙන් expressions ගොඩක් එළියට දාන්න සජීවීකරණයට පුළුවන්. ඒ වගේ ඕනම ඔබ්ජෙක්ට් එකක් ලයිව් කරන්න ඇනිමේෂන් වලට පුළුවන්. Motion graphics are not meant to do that. The motion graphics වලින් එහෙම character එක සජීවීකරන්න කියලා දෙයක් නැහැ. They are mostly dedicated to present data in a friendly way. Motion graphics වලදී කරන්නේ කියන ලොකු දත්ත ප්‍රමාණයක් අපිට බලන්න ආස විදියට present කිරීම. ඊළඟට වියදම cost. Animation is much more expensive than motion graphics. සජීවීකරණය කියන එක ගොඩාක් expensive motion graphic එකකට වඩා. This happens because motion graphics are less complex and produce easily. motion graphic එකක් කරන්නේ දවසින් කරලා ඉවර කරන්න පුළුවන් වැඩක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ complex භාවයෙන් අඩුයි. produce කරන්න පුළුවන් ඉස්සෙල්ලා ලේසියෙන් හදන්න පුළුවන්. animation එකක් ඒ විදිහ නෙවෙයි. Animation techniques normally involve big investment. Animation techniques වලට ගොඩක් investment එකක් දාන්න වෙනවා. දැන් හොඳ feature film එකක දැන් හිතන්න Avatar වගේ film එකක animation techniques මොනවද තියෙන්නේ? අපිට හිතා ගන්න බැරි තරම් up technology එකක් කියන්නේ updated technology එකක් තියෙන්නේ. Motion capture, performance capture පාවිච්චි කරලා animation එකට add කරගන්නවා. ඊළඟට යාලා දැන් virtual environment වල virtual cameras පාවිච්චි කරලා මේ සේරම already හදපු environment එක shoot කරන්නේ. හරි? කියන්නේ 3D virtual reality environment එක මේකට shoot කරන film එක. ඉතින් animation techniques මේවා build කරන්න ලොකු investment එකක් කරන්න ඕනේ. වියදමක් නැතුව ඒ දේවල් එයාලට invent කරන්න බෑ. right. ඊළඟට millions of dollars are spent. million ගණක් වියදම් කරනවා. From script to design and modeling characters, animating them and composing the film. මම අර කිව්ව workflow එකමයි script එකේ ඉඳලා design කරලා concept designs කරලා characters design කරලා ඊළඟට modeling කරලා characters ඊට පස්සේ ඒවා animate කරලා compose කරලා final film එක out කරනකම් සම්පූර්ණයෙන් ඩොලර් මිලියන ගානක cost එකක් තමයි මේකට යන්නේ. හරි. right. ඊළඟට දැන් අපි කතා කරමු බලන්න. ඔයා graphic designer කෙනෙක් නම් graphic designer. The role of graphic designers in film and television production. දැන් graphic designer කියන වචනේ ලංකාවේ පාවිච්චි වෙන විදිහ ටිකක් වෙනස්. graphic design කියන එක ලංකාව ඇතුලේ පාවිච්චි කරද්දී ගොඩක් වෙලාවට මේක desktop publishing කියන එකත් එක්ක තමයි පැටලෙන්නේ. ඒ කියන්නේ printing media සඳහා කරන graphic designer කෙනෙක් විදිහට තමයි graphic designer කියලා තිබ්බහම ගොඩක් අය concern කරන්නේ. එහෙම නෑ. graphic designer කියන එක ගොඩාක් සංකීර්ණ position එකක්, ගොඩක් ඉගෙනගෙන කරන්න ඕන වැඩ ගොඩක් තියෙන දෙයක් graphic design කියන්නේ. උදාහරණයක් විදිහට ඔයා මූලිකවම දැනගන්න ඕන මම අර කලින් කියපු designing principles and elements කියන දේවල්. මේ දේවල් දැනගෙන තමයි designer කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඒක ඇතුලේ තමයි ඔයා කොහොමද පාවිච්චි කරන වර්ණයේ ඉඳලා ඔයා පාවිච්චි කරන line එකේ ඉඳලා expression එකක් build කරන්න පුළුවන් level එකට ඔයා build වෙන්නේ.
right ඊළඟට graphic designer කෙනෙක් එතකොට overall මේ industry එක ඇතුළෙම ඔයා animator කෙනෙක් නම් graphics කරන කෙනෙක් නම් ඔයාට common පාවිච්චි කරන්න පුළුවන් වචනයක් තමයි graphic designer කියන නම right ඊට බලන්න graphic designer on TV or film production is responsible for creating any graphic pieces outlined in the script graphic designer කෙනෙක් TV එකේ හරි film production එකක හරි ඉන්නවා නම් එයා responsible වෙනවා එයාට වගකීම තමයි එයාගේ තියෙන එක for creating any graphic pieces outlined in the script. ඒ කියන්නේ script එකේ තියෙනවා නම් මොන හරි graphics හැදෙන්න ඕනේ කියලා මේ දේවල් සේරම හදන එක තමයි එයාගේ තියෙන වගකීම. Right? They also create promotional materials like movie posters and digital content. මෙයාලා promotional materials උත් එයාලා හදන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහරවල් graphic එකක් කරලා අපි animation එක කරලා ඉවර කරලා මේ elements ම පාවිච්චි කරලා අපි හදනවා Facebook වල දාන post, Instagram වල share කරන post, still images. මෙන්න මේ දේවල්. එහෙම නැත්නම් posters, film එකක් නම් film එකේ ඒ අපි දැන් motion graphics වලින් හදනවා film එකේ නම හරි film එක නමක් කියන්නකෝ දැන් avatar කියලා අපි ඇපිය වෙන නම title එක අපි පාවිච්චි කරනවා film posters වලට ඒ විදිහට මේ 3D title එක පාවිච්චි කරනවා poster එකට promotional material වලට. Designers also work on fictional, sci-fi and futuristic projects developing a unique look and feel. එතකොට design කරන කෙනාට සිද්ධ වෙනවා fictional ඒ කියන්නේ අපි කලින් දැකලා නැති subjects එක්ක වැඩ කරන්න. දැන් අපි කලින් අපි දැකලා තියෙන දේවල් අපිට design කරන්න ලේසියිනේ නේ. අපිට ගමක් design අපිට අඳින්න පුළුවන් නම් අපි ඉස්සර චිත්‍ර අඳින්දි ගමක චිත්‍රයක් අඳින්න ගියොත් අපි අඳින එක elements ටිකක් තියෙනවා. එහෙම නෙවෙයි. අපි අනාගතයේ සිද්ධ වෙන කතන්දරයක් අපි build කරනවා නම් මේ futuristic දේවල්, fictional දේවල්, sci-fi දේවල් සමහරලාට අපි ඒ වෙලාවේ තමයි අපිට සකස් කරන්න සිද්ධ වෙන්නේ. මේක අලුතෙන් invent කරන්න වෙන දේවල්. ඒ designs අපි අලුතෙන්ම හිතලා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අලුතෙන්ම මේ අර designer කෙනෙක් විදිහට අර කලින් තියෙන theory knowledge එක ඔළුවේ තියාගෙන ඔයා හොඳ knowledge එකක් එක්ක මේ වැඩට බහලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් unique look එකක් එක්ක unique look and feel එක්ක අලුත් designs ඉදිරිපත් කරන්න. හරි ඊළඟට creating a whole new world which the story can unfold creating a whole new world which the story can unfold එතකොට ඒ අලුතෙන් හදන අපි නිර්මාණය හරි ඒකේ අලුත්ම ලෝකයක් අපි නිර්මාණය කරන්නේ මේක ඒ විදිහටම ෆීල් වෙන විදිහට ඔයාලට ඩිසයින් කරන්න පුළුවන් වෙනවා ඔයා අර සබ්ජෙක්ට්ස් ගැන හොඳට අවබෝධයෙන් ඩිසයිනින් පාර්ට් එක කරනවා නම් right පියන් ඊළඟ එකට who will you work with as a graphic designer for a TV films ඔයා කාගෙත් එක්කද වැඩ කරන්නේ දැන් ඔයා graphic designer කෙනෙක් විදිහට ඔයා ෆීල්ඩ් එකට යද්දි ඔයා ඩිසයිනින් ෆීල්ඩ් එකේ TV හරි ෆිල්ම් හරි ප්‍රොඩක්ෂන් වලට යද්දි ඔයා කාගෙත් එක්කද වැඩ කරන්න වෙන්නේ ඔයාට තනියම ගිහලා වැඩ ගන්න බෑනේ ඔයා කාගේ හරි යටතේ තමයි production එක at least you have to work with the director අන්න ඒ වගේ ඒතර graphic designer කෙනෙක් උනහම කොහොමද කාගෙත් එක්කද වැඩ කරන්නේ you would work under a lead graphic designer එතකොට ඔයාට lead graphic designer කෙනෙක් ඉන්න පුළුවන් එතකොට එයා as a part of an art department එක lead graphic කෙනෙක් ඉන්න පුළුවන් එයා lead එක ඔයාට වැඩ කරන්න පුළුවන් art department එකක් කියන්නේ ලොකු දෙයක් film එක art department එක කියන්නේ කොටස් ගොඩක් එකතු වෙලා හැදිච්ච එකක්. එතකොට මේකේ තියෙනවා සාම්පල් එකක් විදිහට ඩ්‍රාෆ්ටර්ස්ලා, සීනික් ආටිස්ට්ලා, ඒ කියන්නේ මොඩල්ස් දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන සෙට්ස්, ප්‍රොප්ස් මේ දේවල් ඔක්කොම හදන ආටිස්ට්ලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඇනිමේෂන් ෆිල්ම් එක නම් සීනික් සීනරීස් ඩිසයින් කරන වෙනම ආටිස්ට්ලා සෙට් එකක් ඉන්නවා, මොඩල් හදන වෙනම කට්ටියක් ඉන්නවා. හරි මේ එක එක දේවල් එක එක සබ්ජෙක්ට්ස් වලට වෙනම ගොඩක් ආර්ට් පැත්තේ කරන හැම දෙයකටම වෙනම කොටසක් ඉන්නවා මේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ right ඊළඟට it's possible to work remotely from home or on the road ඒ කියන්නේ දැන් මේ කාලෙදිත් ඔයා ෆිල්ම් එක හරි ටෙලිවිෂන් එකක හරි ඉන්න ආර්ට් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම් ඔයාට ඇත්තටම රිමෝට්ලි වැඩ කරන්නත් හැකියාවක් තියෙනවා right ඔයාට එන්න සබ්ජෙක්ට් එක ඔයාට ග්‍රැෆික් concept කරලා තියෙන ඕන ස්ක්‍රිප්ට් එක ඔයාට එවපු ගමන් ඒකේ තියෙන විදියට body features අනුව ඔයාට පුළුවන් character design කරන්න ඔයාට පුළුවන් graphic එක හදන්න මේ දේවල් ඔයාට ගෙදර ඉඳලත් කරන්න පුළුවන් එහෙම නැත්තම් on the road කියන්නේ ඉතින් ඔයාට එහෙම එක එක තැන යන ගමමුත් laptop එක හරි ඔයාට මේ graphic එක කරන්න පුළුවන්
but as a junior මෙතන තියෙනවා but as a junior ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලම junior artist කෙනෙක් විදියට එළියට යන කෙනෙක් නම් you will probably be required to stay on the set එතකොට ඔයාට අනිවාර්යෙන් setup එකට ගිහිල්ලා මේ දේවල් බලන්න සිද්ධ වෙනවා ඔයාට ඉගෙන ගන්න වෙනවා අනිවාර්යෙන් යන්න ඕනනේ මොකද ඔයාට නැත්නම් experience එකක් ගන්න විදිහක් නැහැනේ setup එකට යන්න නැතු you will need to collaborate closely with the prop master production designer and set decorator දැන් මෙතන මේ තියෙන specific characters තියෙනවා මේ ගොඩක් valuable characters තියෙනවා art department එක ඇතුලේ ඒතර prop masters කියන්නේ props අපි දන්නවා රංග භාණ්ඩ ඒ කියන්නේ scene එක ඇතුලේදී අපිට film එක දකින්න දේවල් right දැන් film එක මොකක් හරි මේසයක් පෙන්නනවා නම් මේසෙ උඩ තියෙනවා ඔරලෝසුවක් වතුර කෝප්පයක් වතුර ග්ලාස් එකක් බෝතලයක් මේ හැමදේම රංග භාණ්ඩ අත්‍යවශ්‍ය හේතුන් නිසා තමයි ඒව එතෙන්ට තියලා තියෙන්නේ set එකට හරි එතකොට මේ දේවල් හදන්න කෙනා තමයි prop master කියන්නේ දැන් හිතන්නකෝ 80 දශකයේ ෆිල්ම් එකක් හදනවා ඒකේ මේසයක් හදනවා ඒ මේසෙ උඩ තියෙන්න ඕන පොත්පත් ඒතර මේ පොත්පත් 80 දශකයේ තිබ්බ විදියට පොත්වල පිට කවර ඉඳලා හැදෙන්න ඕනේ ඒ වගේ ඩස්ට් එක වැටෙන්න ඕනේ මේ දේවල් හදන කට්ටිය තමයි prop mastersලා ඒ දේවල් අරගෙන සෙට් එක ඩෙකොරේට් කරන කට්ටිය තමයි set decorators කියන්නේ ඊළඟට production designer කියලා කියන්නේ අපි ෂූට් කරනවා නම් මොන හරි දර්ශනයක් මේ දර්ශනය ඇතුලේ සම්පූර්ණයෙන් වටපිටාවේ ඉඳලා මේ මුළු setup එකේම designing plan එක කරන කෙනා මෙයා තමයි designer production එකේ මෙතෙන්ට එන්න ඕන නම් spaceship එක තියෙන background එකක් shoot එක ඇතුලේදී ඒකේ spaceship එකක් නම් ඉන්නේ දැන් sci-fi film එකක් අපි shoot කරනවා නම් ඒකේ අභ්‍යවකාශ යානයක් ඇතුළත දර්ශනයක් නම් අපි රූගත කරන්නේ අපි ඇත්තටම setup හදනවා නම් ඒ වගේ එතකොට මේක ඇතුලේ මේ බිත්තිවල ඉඳලා තියෙන්න ඕන හැම දෙයක්ම හරියට ඩීටේල් වල හැදෙන්න ඕන මේක plan කරන්නේ production designer right හරි ඉතින් මේ වගේ කට්ටියත් එක්ක ඔයාලට graphic කරන කෙනා විදිහට ඔයාලට closely එයාලත් එක්ක communicate කරන්න සිද්ධ වෙනවා ඊළඟට ඒ විදිහ විතරක් නෙමෙයි කතා කරලා විතරක් බෑ be ready to take measurements look at material and take notes නිකන් කතා කරලා විතරක් බෑ දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා setup එකකට අලුතින් කෙනෙක් ගියපුවාම අත් දෙක පිටිපස්සට කරගෙන හිටගෙන ඉන්නවා අපි එයාට දෙයක් කියනකම් එහෙම නෙවෙයි setup එකේදී ඔයාට යම් කිසි වක්කීමක් දීලානේ අපි setup එකට අරන් යන්නේ එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ කිසිම බයක් නැතුව ගිහිල්ලා ඒ කියන්නේ ඔයාගේ terms පාවිච්චි කරා නම් ඔයාට බය වෙන්න දෙයක් නැහැ ඔයා අවබෝධයෙන් කතා කරනවා නම් ඔයාට බය වෙන්න දෙයක් නැහැනේ ඔයා ඉගෙනගෙන තියෙනවනේ ඒතර කෙලින්ම ඔයා කැමරාමන් එක්ක production design එක්ක prop master එක්ක ඔයා communicate කරලා ඔයා measurements ගන්නවා දැන් යම් කිසි දර්ශනයක background එක fill වෙන්න ඕන නම් shot එකක් extend වෙන්න අවශ්‍ය නම් graphic එකෙන් අපි බස්සනවා නම් VFX පාවිච්චි කරද්දි මේකට කොච්චර දුරකින්ද මේක subject එක place වෙන්නේ foreground එකේ මොනවද තියෙන්නේ background එකේ මොනවද තියෙන්නේ හරි මේ උස දිග පළල මේ සේරම ඒ පාවිච්චි කරන materials මොනවද මේ දේවල් හරියට note out කරගන්න ඕන ඔයා notebook එකක් අතේ තියාගෙන මේවා note කරගන්න ඕනේ මොකද ඒ shoot කරන වෙලාවේදී note එකක් දාගන්න බැරි වුණොත් එහෙම ඔයාට කිසිම chance එකක් ආයෙ හම්බෙන්නේ නැහැ හරියට technical detail එකක් ගන්න මොකද ඒ වෙලාවේදී ඔයාට මොන හරි දෙයක් මගේ හරිනවා නම් ඔයාට පුළුවන් ගිහිල්ලා production designer ගෙන් හරි හිතන්නකෝ shoot එක වෙලාවේදී මොන හරි ඔයාට මිස් වුණොත් ඔයාට පුළුවන් DOP ත් එක්ක direct එක කතා කරලා ආපහු ඒක note out කරගන්න. ඒ නිසා ඒක ඊටාම වැදගත්. right ඊළඟ එක කොහොමද ඔයා breaking into TV and film after graphic design school ඔයා graphics ඉගෙන ගන්න කෙනෙක් නා ඔයා graphic design ඉගෙන ගන්න කෙනෙක් නා දැන් ඔයා කොහොමද ඒකෙන් පස්සේ designing school එකෙන් පස්සේ ඔයා කොහොමද මේ industry එකට enter වෙන්නේ ඒක තමයි මම මෙතනින් explain කරන්න හදන්නේ පළවෙනි කාරණාව තමයි quality graphic design training is the obvious first step here හරි මොකද්ද ඔයා හරියට graphic design ඉගෙන ගන්න ඕනේ පළවෙනි step එක විදිහට නැත්තම් ඕන තරම් graphic design schools තියෙනවා animation schools classes තියෙනවා රට වටේම online කරනවා ඊළඟට දැන් නම් physical classes තියෙනවා දැන් නම් online classes කරනවා මේ හැම දෙයකින්ම quality graphic design study එකක් ඔයාලට හම්බ වෙනවද කියන එක ඔයා හොඳට concern කරන්න ඕනේ ඒක වෙන්නේ අනිවාර්යෙන් අපි animation designing ඉගෙන ගද්දී මේවට අවශ්‍ය theory part එකක් තියෙනවා technical part එකක් තියෙනවා දැන් මම හැමදාම කියන විදිහට animation artist කෙනෙක් ඉගෙන ගද්දී ඔයා physics ගැනවා දැනගන්න ඕනේ biology ගැන දැනගන්න ඕනේ ඔයා chemistry ගැනවා දැනගන්න ඕනේ මොකද real animation එකක් හදද්දී මේ හැමදේම අපිට use වෙනවා ඊළඟට ඔයාගේ environmental study එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඔයා එළියට ගිහිල්ලා මේ ඇත්ත ස්වභාව ධර්මයත් එක්ක ඔයා හැසිරෙන්න ඕනේ right ඔයාට photography skill එකක් තියෙන්න ඕනේ ඉතින් මේ දේවල් ඔක්කොම ඉගෙන ගන්න steps තියෙනවා sorry
මේ දේවල් ඔක්කොම ඉගෙන ගන්න ස්ටෙප්ස් තියෙනවා. මේ ස්ටෙප් ටික හරියට ෆලෝ කරගත්තාම ඒව හොඳ ඩිසයිනින් ට්‍රේනින් එකක්. ඉතින් මේ දේවල් උගන්වන්න හොඳ තැන් තියෙනවා. මේ දේවල් ඔයා ස්ටඩි කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊළඟට where you learn the technical computer and creative design skills. මම දැන් කියපු ටික තාක්ෂණික දේවල්, පරිගණක knowledge එක සහ කලාත්මක හැකියාව වර්ධනය. right? Creative design skills. කලාත්මක නිර්මාණ හැකියාව වර්ධනය කරගන්න මේ දේවල් පුළුවන් වෙනවා. අර තියරි පාර්ට් එකේ ඉඳලා හරියට ස්ටඩි කරනවා නම්. එතකොට ඔයා හොඳ ඩිසයින් ස්කූල් එකක හොඳ ග්‍රේඩ් එකක් එක්ක ඔයා එළියට බහලා තියනවා නම් එතකොට ඒකෙන් පුළුවන් ඔයාට බිස්නස් එකට එන්ටර් වෙන්න. ඔය ඉන්ඩස්ට්‍රි එකට යන්න. එතකොට ඉන්ඩස්ට්‍රි එකට යනවා නම් දැන් ඔයා හොඳට ස්ටඩි කරලා නම් ඒ හොඳ ස්ටඩි එකක් ඇතුළතදී ඔයාට ඔටෝමැටිකලි ඔයා හැමදාම ඔයාගේ ඩෙවලොප්මන්ට් එක ඔයා එකතු කරලා ග්‍රැෆික් ඩිසයින් වර්ක්ස් එකතු කරලා හදන ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. right? You will also need a strong portfolio for work. අනේ works ඔක්කොම එකතු කරලා හොඳ strong portfolio එකක් ඔයාට තියෙන්න ඕනේ. To show an art department director when applying for graphic design job in TV and film. ඒතර ඔයා කාටද මේක ගොඩක් වෙලාවට ඔයාව ජොබ් එකක් විදියට ඔයාට වේකන්සි එක දාන්නේ ෆිල්ම් එකක් හරි TV ප්‍රොඩක්ෂන් එකක් හරි ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ මේ ඒ රෙස්පොන්සිබල් ඩිපාර්ට්මන්ට් එකේ ඩිරෙක්ටර් තමයි වේකන්සි එක දාන්නේ. ඒතර ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකත් ඔයා ගිහලා පෙන්නන්නේ එතන ඉන්න ඒ ඩිරෙක්ටර්ට. right? Looking for internships to gain experience and put together a body of film TV related works. සමහරවිට ඊළඟට අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ඉන්ටර්න්ෂිප්ස් හොයාගන්න ඕනේ. ෆිල්ම් වල හරි ටෙලිවිෂන් වල හරි ඩිරෙක්ටර්ස්ලත් එක්ක ඔයා ගිහලා කතා කරලා එයාලව කොහොම හරි කන්ටැක්ට් කරගෙන ෆිල්ම් ප්‍රොඩක්ෂන් වල ඔයා ඉන්ටර්න් විදියට වැඩ කරන්න ඔයා try එකක් දෙන්න ඕනේ. එතකොට ඉන්ටර්න් විදියට ඉන්ටර්න්ෂිප් යද්දි සමහරවිට ඔයාට සැලරි එකක් නැතුව වැඩ ගන්න සිද්ධ වෙනවා. සමහරවිට පොඩි ගෙවීමක් එක්ක ඔයාගෙන් වැඩක් ගනි. හැබැයි ඔයා ගන්න එක්ස්පීරියන්ස් එක ඒ හැම දෙයකටම වඩා වටිනවා. ඒ කියන්නේ ගන්න එක්ස්පීරියන්ස්. එතකොට ගන්න එක්ස්පීරියන්ස් වලින් මොකද වෙන්නේ? This credibility will help you climb higher. එතකොට ඔයාගේ CV එකට වැටෙන එකක් නේක. දැන් ඔයාට දාන්න පුළුවන් ඊට පස්සේ මම අහවල් ෆිල්ම් එකේ මේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරා ඩිසයිනර් කෙනෙක් විදිහට, කැරක්ටර් ආර්ටිස්ට් කෙනෙක් විදිහට, ඇනිමේටර් කෙනෙක් විදිහට. right? එතකොට ඒක ඔයාගේ CV එකේ දානවා. එතකොට මේ CV එක බලනවා ඔයා ඊළඟට යන ජොබ් එකේ කෙනා බලපුවාම ඔයාට එක්ස්පීරියන්ස් ඇතුළේ ඔයා කරලා තියෙනවා මේ දේවල්. එතකොට ඔයාට ඒක added advantage එකක්. right? ඊළඟට සමහරවිට ඒ එක්ස්පීරියන්ස් එක බලපු ගමන් සමහරවිට ඔයාව ගන්න හදන්නේ ගොඩක් පොඩි පොසිෂන් එකකට වෙන්න පුළුවන්. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක land roles with more responsibility and potential for growth. සමහර වෙලාවට ඔයා ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට යන්න ජොබ් එකට. හැබැයි ඔයාගේ අර එක්ස්පීරියන්ස් එක දැක්ක ගමන් එයාලා කන්සර්න් කරනවා මෙයා ජූනියර් කෙනෙක්ට වඩා මෙයාව පුළුවන් ඒ ටීම් එකේ හෙඩ් විදියට කරන්න. ඒතර බලන්න එතනින් හම්බෙන chance එක. ඒතර ගොඩක් වෙලාවට ඔයා ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට ඒ කියන්නේ අලුත් ප්‍රොඩක්ෂන් එක එන්ට්‍රි ලෙවල් එකේ යන්න ගියපුවාම ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඊට කලින් අර ඉන්ටර්න්ෂිප්ස් එක තියෙනවා නම් සමහරවිට ඔයාට ටීම් එකක් හැන්ඩල් කරන්න දෙනවා ඔයාගේ ජොබ් එක ඇතුලේ. ඒක ලොකු chance එකක්. Like in most fields, recent grads usually have to start at the bottom. Recent grads කියන්නේ recently graduated කට්ටිය. දැන් අපි මේ කතා කරන්නේ ෆිල්ම් ස්කූල් ලෙවල් එකේ නිසා ඩිසයිනින් ස්කූල් ලෙවල් එකේ නිසා අපි කියනවා මේකෙන් ග්‍රැජුවේට් වෙන කට්ටිය පාස් අවුට් වෙන කෙනාට ඉස්සෙල්ලම ප්‍රොඩක්ෂන් එක බොටම් at the bottom පල්ලෙහාම තන ලෙවල් එකකින් ඉඳලා පටන් ගන්න තියෙන එක පාර්ට් එයාට ගිහිල්ලා ඇනිමේෂන් සුපර්වයිසර් විදියට වැඩ කරන්න දෙන්නේ නැහැ. And work their way up to the lead graphic design roles in the film and television. එතකොට එයා මොකද්ද කරන්න ඕනේ? ඔයාට අවශ්‍ය නම් කවදා හරි ඇනිමේෂන් සුපර්වයිසර් කෙනෙක් විදියට විෂුවල් ඉෆෙක්ට් සුපර්වයිසර් කෙනෙක් විදියට ඩිසයින් ෆීල්ඩ් එකේ උඩටම යන්න ඔයාට අවශ්‍ය නම් ඔයාලා පල්ලෙහාම පටන් ගන්න තැන ඔයා ගොඩක් ඩෙඩිකේටඩ් වෙලා වැඩ කරන්න ඕනේ. කැපවීමෙන් වැඩ කරද්දී ඔයාට පුළුවන් ඉස්සරහට යන්න. ඔයාගේ ලෙවල් එක ඔයා පෙන්වන්න. right? ඔයාට දෙන දේ විතරක් කරගෙන ඉන්න දෙන දේ හරියටම කරන්න ඉස්සෙල්ලා. දැන් ප්‍රොඩක්ෂන් එක තියෙන වැඩක්නේ හරියටම කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කම්ප්ලීට් කරන්න අවශ්‍ය වැඩේ on time හරියටම ඉවර කරන්න. ඊට පස්සේ එතනින් එහාටත් ඔයාට පුළුවන් ටෙක්නික්ස් ඔයා එතනින් පස්සේ ටයිම් එකේ කරලා පෙන්නන්න. මට මේ දේවලුත් අචීව් කරන්න පුළුවන්. මේකත් මට කරන්න පුළුවන්. මේකත් කරන්න පුළුවන්. මේකත් එක්ක ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ ඊළඟ තැනට ඔයා පොසිෂන් වෙනවා. right? ජූනියර් නම් ඔයා සීනියර් ආටිස්ට් කෙනෙක් වෙනවා. අන්න ඒ වගේ මේ වගේ ඔයාට ප්‍රොඩක්ෂන් ඩිසයින් ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ ඇනිමේෂන් ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ
visual effects department එක ඇතුළේ ඔයාලට step by step උඩට යන්න පුළුවන්. හැබැයි මේකට සමහරලාට අවුරුද්දකින් වෙන්න පුළුවන් අවුරුදු 3කින් වෙන්න පුළුවන් ඔයාගේ experience එකත් එක්ක මේක හරි slow වෙන්න පුළුවන්. හැබැයි ඔයා කොහොම හරි එතෙන්ට යයි. එතෙන්ට ගියපහම ඔයාට තියෙන benefits ගොඩක් වැඩි. හරි. industry placement එක කතා කරමු. කොහොමද අපි industry එකේ මේ designers ලා place වෙලා තියෙන percentage එකක් විදිහට මම සරලව පෙන්නලා තියෙනවා මෙතන. Many multimedia artists and animators work in the entertainment industry. ගොඩක් ආටිස්ට්ලා වැඩ කරනවා entertainment industry එකේ. The majority of them are self-employed. ගොඩක් අය එකෙන් freelancers ලා විදියට. ඒ කියන්නේ 60ක් identify කරගෙන තියෙනවා freelancers ලා කියලා. right? ඒ කියන්නේ එයා freelancers ලා විදියට එයාලගේම දේවල් හරි නැත්නම් වෙන projects වල ඒකට production වැඩ කරගෙන ඉන්නේ. Another 12% work for motion picture companies. හරි 12ක ප්‍රමාණයක් motion picture companies වල වැඩ කරනවලු. දැන් මේක global විදියට ගත්ත percentage එකක් මේ කියන්නේ. ඒකට 12ක් වගේ තමයි motion picture companies වල film production company වල වැඩ කරන්නේ. And it filters down from there. එතනිමුත් එයාලා filters වෙනවා. ඒ කියන්නේ due to nature of their work. ඒ animators ලා designers ලා එයාලා කරන job එක අනුව ආයෙ කැඩෙනවා. එතකොට 112ම එක වැඩක් නෙවෙයිනේ කරන්නේ. එක production කොටස් ඇතුළේ ඉන්නේ. එතකොට හිතන්නකෝ animators and motion graphic artists work on only a few projects at once which can sometimes last month or years. සමහර ලාවට ඒ 112මුත් සමහර animators ලා ඉන්න පුළුවන් ලොකු projects වලට හිර වෙලා ඉන්න කට්ටිය. ඒකේ සමහරලාට ඒ project එක අවුරුද්දක් විතර යන projects වෙන්න පුළුවන්. right? සම මාස ගාණක් යන projects වෙන්න පුළුවන්. එතකොට ඒ 112න් ඒ කොටස ආය ඒ වෙන වැඩකට ඒ අවුරුද්ද ඇතුළේ ගන්න බෑ. හරි? ඒකයි මේ කියන්නේ. ඒතර මෙතන කියන්නේ කොච්චර requirement එකක් තියෙනවද industry එකේ. ඔයාලට කොච්චර chance එකක් තියෙනවද මේ industry එකට යන්න. මෙච්චර වැඩ ගොඩක් තියෙන නිසා. Only 22% of graphic designers are self-employed with the rest working in house and various of industries. තොර graphic designers ලා පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපි කියන printing media හරි මොනවාද web design ඊළඟට මේ වගේ අනිත් පැත්ත ගත්තොත් එහෙම animation වලට එන්නේ නැතුව අනිත් පැත්ත ගත්තොත් 122ක් graphic designers ලා එයාලා තනියම තමයි වැඩ කරන්නේ. For an example, graphic designers may create clothing වල ඉන්න පුළුවන්, designing website, developing logos that will appear both in print and digital formats. Logo design කරන කට්ටිය, clothing design කරන කට්ටියනේ, designing websites මේ කට්ටිය සමහරවිට digital and printing formats වල විතරක් වැඩ කරන කට්ටිය එහෙමත් ඉන්නවා. ඉතින් එයාලගේ percentage එක 122ක් කියලා තමයි කියන්නේ. Right. Difference between a motion graphic editor and a motion graphic designer. දැන් මෙතන ආයෙ වචන දෙකක් එනවා ඔයාලට. Motion graphic editor කියන්නේ කවුද? Motion graphic designer කියන්නේ කවුද? right අපි බලමු motion graphic designers ලා කියන්නේ motion graphic designers are responsible for the creation of effects using motion graphics. right the motion graphics කියන කරන කට්ටියගේ responsibility එක තමයි හැම graphic එකම හදන එක ඇත්තටම design කරන එක. right shapes elements designing elements මේ දේවල් හැම එකම පාවිච්චි කරලා එක්ක 2D 3D animation patterns පාවිච්චි කරලා design එක කරන එක motion graphic එක හදන එක තමයි motion graphic designers ලා කරන්නේ. They must have a strong working knowledge of motion graphics programs. මෙන්න මෙතෙන්දී ඔයා programs ගැන හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා programs motion graphics කරන්නේ After Effects වල නම් Photoshop වල නම් එහෙම නැත්නම් වෙන animation software එකක නම් ඔයාට program එක ගැන හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. මොකද ඔයාගේ job එකනේ ඒක. ඒ ගැන හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. And the ability to produce quality effects. Quality motion graphics තියෙන්න ඕනේ. ඒ සමහරවිට motion graphic අවශ්‍ය නැති තැන්වලදී අපිට motion graphics කියන්නේ script එකේ නැති වුණත් right production එක අපිට කියලා නැති වුණත් අපිට පුළුවන් අලුත් improvements දාන්න අපේ motion graphics වල. එතකොට ඒක unique quality වැඩක් වෙනවා. right ඒතකොට හැබැයි ඒක production එකට ගැලපෙන විදිහට තමයි ඔයා ඒකට දාන්න ඕනේ. Motion graphic designers should have a working knowledge of video codecs. ඊළඟ එක තමයි වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි compression and decompression video codecs ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා
motion graphic එකක් high quality out ගන්න ගියපම සමහරවිට මේක ගොඩක් බර වැඩි. After Effects වල layers ගොඩක වැඩ කරලා මේක out ගන්න ගියොත් එහෙම complex graphic එකක් ගොඩක් බර වැඩි මේක. හරි. එතකොට ඒකෙදි අපි web එකට මේක release කරනවා නම් YouTube වලට online platform එකක මේක release කරනවා නම් play කරනවා නම් අපිට බර වැඩි දේවල් ඒකට upload කරන්න ගොඩක් අමාරුයි. right? ඒ කියන්නේ AVI uncompressed format එකක් ඔයා පාවිච්චි කරොත් animation export එකට ඒක possible නෑ web එක පෙන්වන්න. හරි. ඒක බර වැඩි. හැබැයි compression තියෙනවා. දැන් video codecs තියෙනවා. එතකොට මේ වගේම පුළුවන් ඔයාලට මේ graphic එකේ quality අඩු වෙන්නේ නැතුව බර අඩු කරලා webs වලට release කරන්න. එහෙම නැත්නම් production වලට release කරන්න. right? ඒක transfer කරන්න ලේසි, පාවිච්චි කරන්න ලේසි. right? ඉතින් මේවා ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. right. Motion graphic designers need to have a sense of style and an understanding of how different parts of a motion graphic work together to achieve the most coherent effect. එතකොට designers ලා ඒ විතරක් නෙවෙයි මං කියවනේ motion graphic එකක් හදන්න පුළුවන් still images වලින්, shapes වලින්, lines වලින්, forms වලින්, organic shapes වලින්. ඊට පස්සේ ඊට අමතරව 3D use කරන්න පුළුවන්, 2D use කරන්න පුළුවන්, stop motion use කරන්න පුළුවන්. හරිද? මේ දේවල් වලින් motion graphics හදන්න පුළුවන්. මේ මොන ස්ටයිල් එකද ඒ වෙලාවට පාවිච්චි කරන්න කියලා කොහොමද graphic එක unique වෙන්නේ කියන එක idea එක build කරන එක වගකීම තියෙන්නේ graphic designer ට, motion graphic designer ට. right? right. ඊට පස්සේ motion graphic editor. කවුද editor කියන්නේ එතකොට? කලින් කතා කරේ motion graphic designers, motion graphics හදන කෙනා. editor කියන්නේ කවුද? බලමු. Motion graphic editors take the footage generated by motion graphics designers and edit it together to final output. Together for final output. එතකොට මේ motion graphics editor ලා කියන කට්ටිය වෙනම කොටසක්. එයාලා කරන්නේ අර motion graphics හදනවනේ. දැන් මම motion graphics හදනවා නම් මම මගේ හදපු graphics ටික ඒ කැලේ ටික දෙනවා motion graphics editor ට. editor තමයි ඉතින් පස්සේ ඒවා final film එකට අවශ්‍ය විදිහට edit කරලා අවශ්‍ය තැන් වලදී place කරලා එයා final edit එක කරන්නේ. They import the footage generated by motion graphic designers into an editing program such as Adobe Premiere and use the footage to generate a final output. මොකද්ද කරනවා කියන්නේ? එයාලා අර designers ලායින් ගත්ත footage ටික Adobe Premiere වගේ software එකකට import කරගන්නවා. ඊට පස්සේ මේ footage පාවිච්චි කරලා final output එක හදනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ඊතන documentary program එක titles යන්න ඕන. කතා කරන කෙනාගේ title යනවා. දැන් කතා කරන එක්ක place එකේ නම වැටෙනවා යටි. මේක කොළඹ ප්‍රදේශයේ නම් නෙළුම් කුල්න නම් ওই වගේ නම වැටෙනවානේ. එන්නේ නම හදන graphic එක හදන්නේ motion graphic designer. right? එතන මේ හදපු titles ඔක්කොම ටික එයා එකවර තමයි දෙන්නේ motion graphics editor ට. ඉතින් එයා තමයි එයාට පුළුවන් එයාගේ හදන ඊළඟ graphic එකේ ඒ graphic එකේ sequence එකේ ඒ title එක ඕන තැනට ඒ title එක තියලා final output එක හදන්න. They typically consult with motion graphic designers about the best video codecs and video compression rates to help achieve the optimal results in the final product. එතකොට motion graphics editor නිකන් එයා වැඩ කරන්නේ නැහැ. එයා ආපහු motion graphics designer ත් එක්ක communicate කරනවා. මොනවටද? final output එක යවන්න ඕන codec එක ගැන. compress කරන format එක ගැන. නැත්තම් අර හේතුව නැත්තම් අර motion graphic designer දෙනවනේ හොඳ quality එකක් compress කරලා. එතකොට ඒකත් එක්ක එයා වැඩ කරලා ඒ compress එක ඒ quality එක එහෙම maintain කරලා ඊළඟ final output එක යවුවේ නැත්තම් එතනින් එහාට ඒ quality එක ගොඩක් drop වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා එයා motion graphic designer ත් එක්ක ආපහු communicate කරනවා අපි කොහොමද final codec එක මොකද්ද පාවිච්චි කරන්නේ කියලා. එතකොට ඒක out කරන production platform එක අනුව ඒක වෙනස් වෙනවා. web එකට නම් වෙනස්, film එකට නම් ඒක වෙනස්, television එකට නම් ඒක වෙනස් වෙනවා. right. හරි. ඊළඟට what is difference between multimedia design and graphic design? දැන් තව subject මේ topic එකක් තියෙනවා. ඒක තමයි multimedia design and graphic design. මේ දෙකේ වෙනස මොකක්ද? What is graphic design? The function of graphic design is to convey message via picture and text. අපි කලින් කතා කරන්නේ graphic design වල තියෙන purpose එක තමයි pictures හරි text හරි පාවිච්චි කරලා message එකක් හදන එක. The graphic designer will use his or her skill to create numerous printed documents. These include books, newspapers, magazine, right? මෙන්න මේ වගේ දේවල්. right?
graphic designers ලා මොනවද පාවිච්චි කරන්නේ? එයාගේ තියෙන හැකියාව, එයාගේ skill එක පාවිච්චි කරනවා printed documents සකස් කිරීම සඳහා. උදාහරණයක් විදිහට books, newspapers, magazines, product labels, sign and banners, business card, brochures, flyers, t-shirt. හරි මේ දේවල් මේ තියෙන මේ කතා කරපු හැමදේම ඩිසයින් කරන්න graphic designer යාගේ skill එකයි knowledge එකයි පාවිච්චි කරනවා. ඊළඟට the purpose of graphic design is to create messages and information that stays in the mind of a target audience. ඩිසයින් එකක් කරලා ඇත්තටම අපි හිතන්න පත්තරයකට හදන ඇඩ් එක අපි ඒ කරන ඩිසයින් එකෙන් අපි ප්‍රධාන බලාපොරොත්තු ඒක මතක තියෙන්න ඕන. ඔඩියන්ස් එකට ප්‍රොඩක්ට් එක මතක තියෙන්නයි අවශ්‍ය. නැත්නම් ඔයාගේ ඩිසයින් එක නෙවෙයි. එතකොට ඒකින්ද ඩිසයින් එකේ කාර්යය ගොඩක් බරපතලයි. දැන් ඔයා හිතන්න ඔයා සබන් කැටයක් ගැන ඔයා ග්‍රැෆික් එකක් කරලා ඔයා පත්තරයක නිවුස් පේපර් එක දාන ඇඩ් එකක් හදනවා ඩිසයින් කරනවා. මේකේ ඩිසයින් එක නෙවෙයි ලස්සන වෙන්න ඕනේ. ඩිසයින් එක ලස්සන වෙන්න ඕනේ. ඩිසයින් එක කොච්චර ලස්සන වෙනවද කියනවා නම් ඒ ඩිසයින් එක යුනික් වෙන්න ඕනේ. ඒ යුනික් එකත් එක්ක ප්‍රොඩක්ට් එක තමයි ප්‍රොමිනන්ට් වෙන්න ඕනේ. ප්‍රොඩක්ට් එක කැපිලා පේන්න ඕනේ ඩිසයින් එකේදී. හරි? ඒකට තමයි ඔයාගේ නොලෙජ් එක ඔයා ස්ටඩි ලෙවල් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට මල්ටිමීඩියා ඩිසයින් කියන්නේ මොකද්ද? What is a multimedia design? Multimedia design entails the use of visual effects that explains concept, entertain an audience or excite a consumer target market. So multimedia design වල අපි කරන්නේ animation part එක පාවිච්චි කරනවා මේ design එක ඇතුළේ. කියන්නේ අපි ටෙලිවිෂන් වලදී මේක පෙන්වන එක. ඒතකොට ඒවා ඔක්කොම multimedia design වැඩ. right? The visual effects කියලා අපි කියන්නේ graphics, animation, VFX මේ ඔක්කොටම. ඒතකොට මේකෙදි අර පත්තරයක නිකන් ටෙක්ස්ට් එකක් කියවලා බලනවට වඩා අපි graphically in කරලා පෙන්නනවා graphics animate කරලා අවිල්ලා පෙන්නනවා වෙන දේවල් මේ දේවල් දැන් උදාහරණයක් විදිහට දැන් සිමෙන්ති මිටියක් අපි හදලා මේක කොච්චර ශක්තිමත්ද මේ සිමෙන්ති එක කියලා පෙන්නන්න අපි එක එක දේවල් කරලා පෙන්නනවානේ නේ කඩන්න බැරි තාප්පයක් හදලා ඒකට එක්ක උදාහරණයක් විදිහට ඒකට අලියෙක් හප්පලා අලියටවත් පෙරලන්න බැරි තරම් ශක්තිමත් කියලා පෙන්නන්න මේ අපි ඒ වගේ දේවල් visually create කරලා පෙන්නනවා. The people who hold multimedia design jobs, multimedia designers, work in numerous industries like video games, TV, movies or corporate or non-profit environment. එතකොට multimedia designers ලා වැඩ කරන main fields තමයි video game industry එක, TV සහ films කියන designing. ඊළඟට their skill level in many respects are much broader than those of graphic designers. එතකොට අර still images create කරන graphics, desktop publishing කරන magazine වල newspapers වල වැඩ කරන artists ලට වඩා multimedia designing level එකට එද්දී එයාලගේ knowledge එක ගොඩක් වැඩි කියලා තමයි කියන්නේ. Multimedia design entails the use of computer to create animation or graphics. ඉතින් multimedia designers ලා සජීවීකරණ සහ graphics පාවිච්චි කරන්නේ එයාලා පරිගණක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අනිත් ඒවා වගේම it can also require the designer to create audio or video for a project. සමහර වෙලාවට මේ කරන ඔයා කරන motion graphic එකට animation එකට design එකට multimedia වැඩේට ඔයාටම audio එක create කරන්නත් පුළුවන්. right? create කරන්න සිද්ධ වෙනවා. ඔයාගෙන් අහන්න ඉඩ තියෙනවා ඔයාටත් මේ ඔයාට දැන් අපි graphic එකක් හදනවා නම් මේකේ audio එකත් ඔයාම හදන්න පුළුවන්ද කියලා අපිට request කරන වෙලාවල් තියෙනවා. ඊළඟට some multimedia designers also possess computer science skill which allow them to build website and phone apps. දැන් mobile phone එක app එකක් හරි website එකක් හරි හදනවා කියන්නේ ඒකට designing part එකක් තියෙන්න ඕනේ. ඊළඟට computer science knowledge එකක් codings ගැන programs ගැන knowledge එකක් එයාට තියෙන්න ඕනේ. හරිද? ඒතකොට මේ දේවලුත් එයාට තියෙනවා නම් එයාට පුළුවන් එයාගෙන් වැඩක් එයාගෙන් web එකක් එයාටම design කරගන්න. ඊළඟට mobile phone වල app එක හදනවා නම් අපි දන්නවා mobile phone එක ඉස්සෙල්ලම හදන්නේ design එක. phone app එකේ design එක තමයි හදන්නේ. ඒක graphic එකකින් හදන්නේ Photoshop වල හරි Illustrator වල හරි. හැදෙන icon එක පවා design කරනවා. right? එතකොට මේ design එකේ පස්සේ ඔයාටම phone app develop කරන හැකියාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේම unique app එකක් out කරන්න. right? ඒක තමයි මෙතන ඒ කට්ටිය explain කරන්නේ. right? ඕක තමයි අද presentation එක. මේක තමයි එක lesson එකක් ඇත්තටම මේක අපේ classes ඇතුලේ කරන
motion graphics කියන්නේ මොනවද animation කියන්නේ මොනවද එතකොට ඒකට අදාළ related අනිත් parts ගොඩක් ගැන තමයි මම කතා කරේ ඉතින් ඒක නිසා මං හිතනවා හොඳ knowledge එකක් ඔයාලට හම්බෙන්න ඇති කියලා මේකත් එක්ක අපි ඉස්සරහට ඔයාලට තව මේ වගේ subject parts මේ විදිහටම presentation එක මම ගේන්න try කරනවා මතක ඇතුව දැනට 1k වලින් එහා අපිට subscriptions ලැබිලා තියෙනවා අපේ channel එකට ගොඩක් සතුටුයි ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු